නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං පංච උපාදානස්කන්ධා තිස්ස වචනීයං සේයති ධම් රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධෝ සංඤ්ඤුපාදානස්කන්ධෝ සංඛාරුපාදානස්කන්ධෝ විඤ්ඤාණ උපාදානස්කන්ධෝ ඉදං උච්චති භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යන්ති සද්ධාවන්ත කාරුණික පින්වත්නි, ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානය හා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයන්හි ප්‍රධාන අනුශාසක අතිපූජනීය අපේ මිරහවත්තේ පඤ්ඤාසිරි මහා ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරම ගම්භීර වූ චතුරාර්ය සත්‍ය ධර්මය තත්ත්ව පරිදි දැනගෙන විදර්ශනා නුවණින් චතුරාර්ය සත්‍ය ධර්ම සම්මර්ෂණය කරලා සසර දුක්ගිනි නිවාගෙන සෝවහං ආදී මගඵල අමා මහ නිවනින් සැනසෙන්නට උපකාර වන වටිනා භාවනා මාර්ගයක් සේම වටිනා දහම් පරයයක් දැන ඉගෙන ගනිමින් තමයි මේ දේශනා මාලාව තුළ අපි හැම දෙනාම දැන් පසු වෙන්නේ. දේශනා ක්‍රමේ පරතරට ගියපු ලෞතර බුදුරජාණන් වහන්සේ එකම අර්ථය සිය ගණන් දහස් ගණන් ක්‍රම වලින් දේශනා කරන්නට පොහොසත් වුණා. යම් කිසි කරුණක් ගැන එකාකාරයකින් කරන දේශනාව අහලා ඒ කාරණාව හැමදෙනාටම අවබෝධ වෙන්නේ නැති හින්දා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හමුවට ආපු ඒ පුද්ගලයන්ට ඒ කාරණාවන් අවබෝධ වෙන ක්‍රමයන් සර්වඥතා ඥාණයෙන් බලබලා එකම කාරණය නොඑක් තැන්වල නොඑක් පුද්ගලයන්ට නොඑක් ක්‍රමවලින් දේශනා කරලා තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ දේශනා කරපු සූත්‍ර ධර්මයෝ ත්‍රිපිටකත්‍රය පුරා බොහෝ පවතිනවා. ඒ සූත්‍ර ධර්මවල නොඑක් ආකාරයෙන් නොඑක් ක්‍රමවලින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ එක සූත්‍රයක දුක්ඛාර්ය සත්‍ය දේශනා කරපු පාඩයක් තමයි මම මේ අද දේශනාවට මාතෘකා කළේ. හේතුව අද අපිට කතා කරන්න තියෙන්නේ මේ දුක්ඛාර්ය සත්‍ය කතාවේ පංච උපාදානස්කන්ධ දුක්ඛය පිළිබඳව නිසා. පින්වත්නි, දැන් අපි පහුගිය දේශනා කීපය පුරාවට
බුදුරජාණන් වහන්සේ සත්ව පුද්ගල භාවයක් තුල පෙන්නපු දුක්ඛාරය සත්‍ය දේශනාවක් දැන ඉගෙන ගත්තා. මේ ලෝක ධාතුවේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ දුක් සමූහය හටගන්නේ ගස්වැල් වල මහ පොළවේ මහ අහසේ නෙවෙයි. මේ සියලු දුක් ටික හටගන්නේ ඒ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ පරිදේව දුක්ඛ දෝමනස් ආදී මේ දුක් ටික හටගන්නේ පංච උපාදානස්කන්ධයේමයි. උපාදානස්කන්ධ පංචකය සියලුම දුක් වලට උප්පත්ති ස්ථානයයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුක්ඛාර සත්‍ය කතාවේදී වදාළ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධෝ දුක්ඛෝ කියලා සංක්ෂේපයෙන් ගත්තොත් කෙටියෙන් ගත්තොත් එක වචනයකින් ගත්තොත් මේ පංච උපාදානස්කන්ධයම දුකයි කියලා උන්වහන්සේ පෙන්වුවා. පින්වත්නි, එතකොට අපි මේ වෙනකන් ඉගෙනගත්ත දුක් ටික මොනවද? ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, අප්‍රිය සප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡා විඝාත කියලා දුක් 11ක් අපි ඉගෙන ගත්තා. මේ දුක් 11 මනුස්ස ලෝකයේ ඉපදුණු අපිට විඳින්න සිදුවෙන හැටියටයි අපි ඉගෙන ගත්තේ. මේ සා දුක් ගොඩකින්, දුක් ගින්නකින්, දුක් 11කින් නිරතුරුවම පැය 24ම අපි වෙලිලා ඉන්න නිසා මේ ලබපු ජීවිතය ඒකාන්ත දුකක් කියන එක මේ දුක්ඛාරි සත්‍ය කතාවේදී පෙන්වුවා. මතක තියාගන්න. මේ දුක්ඛාරි සත්‍ය කතාවේදී කොතනකවත් ආස්වාදයක් සැපයක් පෙන්වන්නේ නැහැ. බාහිරින් දුක්ඛාරි සත්‍ය කතාවෙන් මොබ පින්වත්නි ආස්වාද පැත්තක් මේ ධර්මයේ කතා කළාට මේ දුක්ඛාරි සත්‍ය කතාවට එනකොට ආස්වාදයේ කියන කතාවක් එන්නේ නැහැ. හේතුව අපි ආස්වාදයේ වශයෙන් අරගෙන ඉන්නේ දුකේම එක පැත්තක් හින්දා. ආස්වාදයේ ගැන කතා කළත්, ආදීනව ගැන කතා කළත්, සතුට ගැන කතා කළත්, දුක ගැන කතා කළත්, සැප ගැන කතා කළත්, වේදනාව ගැන කතා කළත් මේ හැම වචනයෙන්ම කියවෙන්නේ දුකේම එක එක පැති. ඒක හරියට ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකයි කියලා හිතෙනවා ටික වෙලාවක් යනකොට හිටගත්තොත් හොඳයි, හිටගන්න ඉරියව්ව සැපයි කියලා ඒ හිටගන්න ඉරියව්ව ආස්වාදනීය බවක් දැනෙනවා සැපයි කියලා. නමුත් හිටගත්තට පස්සේ ටික වෙලාවක් යනකොට ඒ හිටගෙන ඉන්න ඉරියව්ව දුකයි කියලා ආපහු දැනෙනවා. ඉතින් ඒකින්ද ආපහු හිතෙනවා ඉඳගත්තොත් නම් ගොඩක් සැපයි, ඉඳගන්න ඉරියව්ව ආස්වාද ජනකයි කියලා. දැන් මෙහෙම බලනකොට දුකේම එහා පැත්තට ගිහින් බලනකොට මේ පැත්ත හොඳයි වාගේ, මේ පැත්තට ඇවිල්ලා බලනකොට දුකේම එහා පැත්ත හොඳයි වාගේ. මෙහෙම දුකේම එහා පැත්තයි මෙහා පැත්තයි බලමින් හොඳයි සැපයි ආස්වාදයි කියලා ලෝකේ කතා කළාට සැප කියලා දෙයක්, ආස්වාදය කියලා දෙයක් මේ දුක්ඛාර සත්‍ය කතාවේදී පින්වත්නි හම්බ වෙන්නේ නැහැ. මොකද මේ ලෝකේ පුංචි හරි ආස්වාදයක් තියෙනවා දැක්කොත් ඒ ආස්වාදයේ තුල සත්වයා ඇලෙනවා, ආස්වාදයේ තුල නතර වෙනවා. කවදාවත් මේ ලෝකයෙන් මිදීමක්, ලෝකයෙන් නික්ම යෑමක් ඔහුට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි සාමාන්‍ය ලෝකයේ සත්වයෝ දකින හැටියට දේශනා කරපු ධර්ම පරයයන් වල ආස්වාද කොටසක් මේ ධර්මයේ එනවා නැතුවා නෙවෙයි.
ඒ ආස්වාද කොටස පවා දුකක්ම කියන එක තමයි මේ දුක්ඛාර සත්‍ය කතාවේදී කියන්නේ. මොකද පින්වත්නි අපේ දැක්ම හැටියට අපේ සංඥා විපර්යාසයක් නිසා තමයි අවිද්‍යා තෘෂ්ණා නිසා තමයි අපට ඒ කොටස ආස්වාදයක් වශයෙන් වැටහෙන්නේ. මේ දුක්ඛාර සත්‍ය කතාවට නුවණ බස්සලා බලනකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචක දුක්ඛාර සත්‍ය තුල සැපයි ආස්වාදයි කියලා ගන්න කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. එනිසා ඔබ හොඳට මතක තියාගන්න පරමාර්ථ ධර්ම වශයෙන් සත්‍ය වශයෙන් තියෙන දේවලුත් මේ දුක්ඛාර සත්‍ය කතාවට ඇවිල්ලා අසත්‍ය වෙනවා කියන කාරණාව අපි මුලින්ම ඉගෙන ගත්තා. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ ධර්ම කතාවේදී දේශනා කළ කුසලයේ විපාකය සැප විපාක ගෙන දෙන්නේ කියලා. නමුත් මේ දුක්ඛාර සත්‍ය කතාවට ආපුවා මේක බොරු වෙනවා. කුසලයේ විපාකයෙන්ද අකුසලයේ විපාකයෙන්ද ගෙන දෙන්නේ මේ දුක්ඛිත වූ පංචස්කන්ධයක්මයි. දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක සතර අපායක. ඉතින් එතකොට මේ ස්කන්ධ පංචකය ඒකාන්ත දුකක් නිසා ඒ මොන විපාකයෙන් නමුදු ගෙන දෙන්නේ දුක්ඛාර සත්‍යයක්මයි. මෙන්න මේ විදිහට මං හිතන්නේ ඔබ හැම දෙනාටම දැන් තේරෙන්නේ නැති මේ දුක්ඛාර සත්‍ය කතාවේදී ආස්වාදයක් සැපයක් කියලා දෙයක් මේ ලෝකෙ කොතනකවත් අපට හම්බ වෙන්නේ නැහැ කියන කාරණාව. පින්වත්නි එතකොට අපි මෙහෙම අපේ ජීවිතයේ වෙලිලා තියෙන දුක් 11ක් පිළිබඳව ඉගෙන ගත්තා. නිරතුරුවම පැය 24ම මේ දුක් ගොඩෙන් අපේ ජීවිතේ වෙලිලා තියෙන්නේ. ලෝකේහි සත්වයා උපදින්නේ ගොඩාක් දුකකින් අඩාඩා. එහෙම ඉපදුණු තැන්පටන් මොහුගේ ශරීරය මොහොතක් ගානේ දිරනවා, වයසට යනවා. ඒක උපන් සත්වයාට ලොකු දුකක්. දිරන ඔහු මොහොතක් පාසාම යන්නේ මරණය කියන මහා දුක්ඛිත ධර්මතාවයක් කරා. ඉතින් මරණය කියන එකත් මහත් දුකක්මයි. ඉපදීමත් මරණයත් කියන මේ දෙක අතරතුර ඔහුට බොහෝ සෙයින් ශෝක කරන්න වෙනවා, අඩන්න වෙනවා, බලවත්ව සිත් විහිසට පැමිණෙනවා, නොඑක් වාරවල අප්‍රියන් සමග එක් වෙන්න වෙනවා, එවැගේම ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වෙන්න වෙනවා, කැමැති දේවල් නොලැබිලා දුක් වෙන්න වෙනවා. මෙහෙම මේසා මහා දුක්ඛයක් ඇති මේ සත්වයාගේ ස්කන්ධ පංචකයම දුකක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ස්කන්ධ පංචකේ හැර සත්වයේ පුද්ගලයෙක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ඒ නිසා මේ සත්ව ලෝකයේම දුක් ගොඩක් කියන එක බුදුරජාණන් වහන්සේ වදාලා උපදින්නේම දුකක්, නිරුද්ධ වන්නේ දුකක්, පවතින්නේ දුකක්. මේ දුක තුල සත්‍ය වශයෙන් සැපක් කොතනකවත් නැහැ කියන කාරණාව ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට පෙන්වුවා. පින්වත්නි හොඳට මතක තියාගන්න හැම මොහොතකම මේ ලෝකේ අපි සැපයි කියලා යම් තැනක ඇලෙනවා නම් ඒ හැම වෙලාවෙම අපි ඇලෙන්නේ දුක්ඛාර සත්‍යයකටමයි කියන කාරණාව. එක්ක රූප ගොඩකට, එක්ක සුඛ දුක්ඛ වේදනා ගොඩකට, එක්ක සංඥා ගොඩකට, එක්ක චේතනා ගොඩකට, එක්ක විඥාන ගොඩකට අපි හැම වෙලාවෙම ඇලෙන්නේ, තණ්හා කරන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ අපේ ශරීරය තම මේ ලෝභ පවතින දුකේ ප්‍රතිබිම්බයක් කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා තමයි මම මේ දේශනාව ආරම්භ කරනකොට
මාතෘකා කරගත්තු සූත්‍ර පාඨය විභංග පාළියේදී දේශනා කළේ කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං මහණෙනි දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධා තිස්ස වචනීයං කවුරු හරි එහෙම ඇහුවොත් මොකක්ද මේ දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ? එක වචනකින් උත්තර දෙන්න පංච උපාදානස්කන්ධා පංච උපාදානස්කන්ධයයි කියලා. සේයති දම් මොකක්ද මේ පහ? රූප උපාදානස්කන්ධෝ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධය, සංයුපාදානස්කන්ධෝ සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධෝ සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධෝ විඥාන උපාදානස්කන්ධය. ඉදං උච්චති භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං මහණෙනි මේක තමයි දුක්ඛාරිය සත්‍ය කියන්නේ කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා. එතකොට මේ දුක්ඛාරිය සත්‍ය දේශනාවෙන් පෙන්වුවේ පංච උපාදානස්කන්ධය දුක්ඛාරිය සත්‍ය කියලා. දුක්ඛාරිය සත්‍ය මොකක්ද කියලා කවුට හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අපට ඒ කෙනාට උත්තරයක් දෙන්න පුළුවන්. දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ මේ උපාදාන ස්කන්ධ පහට කියලා. උපාදාන ස්කන්ධ කියලා කියන්නේ උපාදානයන්ට තණ්හා දිට්ඨි ආදී උපාදානයන්ට විශේෂ වෙන ස්කන්ධයන්ට. උපාදානස්කන්ධ ස්කන්ධ කියන මේ දෙකෙන් අපිට නිරතුරුවම ස්කන්ධ කියන වචනේ හුරු පුරුදු හින්දා අපි ඉස්සර වෙලා බලමු මේ ස්කන්ධ කියන්නේ මොනවද කියලා. ඒ ස්කන්ධ ටික දැනගත්තොත් ඒවා තණ්හාවෙන් උපාදාන වශයෙන් ගත්තට පස්සේ ඒවා උපාදානස්කන්ධ බවට පත් වෙනවා. එන්වත්ටි ඒකාන්ත දුකක් වෙන්නේ මේ ස්කන්ධයන් අතර උපාදානස්කන්ධ ටික උපාදානය දුරු කරලා ස්කන්ධ ටික ඉතුරු වුණාම ඒ ස්කන්ධ අනිත්‍ය වුණාට දුක්ඛ වුණාට අනාත්ම වුණාට විපරිණාම වුණාට ඒ ස්කන්ධ උපාදානයෙන් අල්ලගෙන නැති නිසා ඒ හටගන්න වේදනාවන් දුක් හටගන්න හේතුවක් නැති හින්දා දුක හටගන්න තෘෂ්ණාව දුරු කරලා හින්දා ඒ වගේ විපරිණාම ස්වභාවය උපාදාන දුරු කරපු කෙනාට හේතුඵල ධමයක් විතරයි. දුකක් ඇති වෙන තැනක්වත් දුකක් විඳින කෙනෙක්වත් ඔහුට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට උපාදාන ස්කන්ධ ටික දැනගන්න ස්කන්ධ ටික දැනගන්න ඕනේ. එතකොට උපාදාන ස්කන්ධ ටික ඒින්ම දැනගන්න පුළුවන්. මොකද ඒ ස්කන්ධ ටික තණ්හා දිට්ඨි වශයෙන් අල්ලගත්තට පස්සේ කෙනාගේ හිතේ තමයි මේ උපාදාන ස්කන්ධ ටික හටගන්නේ. පින්වත්නි දැන් මේ උපාදාන ස්කන්ධ පංචස්කන්ධ පිළිබඳව දීර්ඝ වශයෙන් දේශනාවක් සදුදා දවසට මම මේ පින්වතුන්ට ගෙන එන හින්දා මේ චතුරාර්ය සත්‍ය ධර්ම කතාවේ මේ පංචස්කන්ධය පිළිබඳ කතා කරන්නට වෙනවා. මොකද පංචස්කන්ධය තමයි දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ. ඉතින් ඒක හින්දා මම කොටින් මේ පංචස්කන්ධය ඉතා සරලව කෙටියෙන් පෙන්වන්නම්. මේ දුක්ඛාරිය සත්‍ය ධර්ම දේශනාව සම්පූර්ණ වෙන්න ඕන හින්දා මේ පංචස්කන්ධය පිළිබඳ තියෙන දේශනාව වෙනම අති දීර්ඝ වූ දේශනාවක්. ඉතින් මේ දේශනාවට මේ පින්වතුන් සඳුදා දිනේ සවන් දෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය
ඒ වගේම පංචස්කන්ධ ධර්මය, ඒ වගේම ආයතන ධර්ම, ඉන්ද්‍රිය ධර්ම, ධාතු ධර්ම, පටිච්ච සමුප්පාද ධර්ම, පින්වත්නි මෙවුවා වෙන වෙනම ධර්ම නෙවෙයි. මේ ඔක්කොම ධර්ම එකම දෙයක් වෙනස් වෙනස් ආකාර වලින් පෙන්නපු ධර්මතා ටිකක්. මේ හිත සහිත බබයක් පබන වූ ශරීර කූඩුවම පෙන්නපු ධර්ම හයක්. මේ ශරීරයටම භාවිතා කරපෝ මේ සිත සහිත විඥානීය සහිත සත්වයා පුද්ගලයා කියලා හඳුන්වන මේ ධර්ම සමූහයට භාවිතා කරපු නම් හයක් තමයි මේ චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ආයතන ධර්ම කියන වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන ධර්ම ස්වરૂපයෙන්. මොකද අපි මේ සත්ව ශරීරය දකිනකොට සත්වයේ පුද්ගලයෙක් කියන තැනක ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවා නෑ මෙතන සත්වයේ පුද්ගලයෙක් නෑ, පටිච්ච සමුප්පන්න ධර්ම ටිකක් තියෙන්නේ. හේතුන්ගෙන් හට අරගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන ස්කන්ධ ටිකක් තියෙන්නේ. ආයතන ධර්ම ටිකක් තියෙන්නේ. අසත් රූපයත් එකතු වෙලා හදන ආයතන ධර්ම ටිකක් තියෙන්නේ. ධාතු ටිකක් තියෙන්නේ. ඉන්ද්‍රිය ටිකක් තියෙන්නේ. සත්වයෝ නොවන පුද්ගලයෝ නොවන ධර්මතා ටිකක් තියෙන්නේ කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ අපට බෙද බෙදා මේක පෙන්වුවා ඒ ධර්ම ස්වરૂපයන්. ඉතින් අපි මොන දහම් කතාවක් දේශනා කරන්න ගියත් මේ සත්වයා පුද්ගලයා කියලා හඳුන්වන සිත සහිත මේ බබයක් පමණ ශරීර කූඩුව ගැන කතා කරන හින්දා ඒ හැම ධර්ම කතාවක් ඇතුළෙදිම මේ ධර්මයන් පින්වත්නි එනවා. මේවා වෙනස් කරන්න වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මේවා එකට බැඳලා තියෙන ධර්ම. ඉතින් ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්ම කතාව ඇතුලේ මේ කියන පංචස්කන්ධ ධර්මයේ, ආයතන ධර්ම, ඒ වගේම තණ්හාව හේතුවෙන් මේ දුක්ඛ සත්‍ය හටගන්න හැටි පෙන්වන්න යනකොට පටිච්ච සමුප්පාද ධර්ම මේ කොහොම එකට බැඳලා එක පොකුරට එනවා. ඉතින් චතුරාර්ය සත්‍ය ධර්ම සම්මර්ෂණය කරලා මාර්ගඵල ලබනකොටම පංචස්කන්ධයේද පිරිසිඳ දැනගත්තා වෙනවා. ආයතන කෘත්‍යයේද පිරිසිඳ දැනගත්තා වෙනවා. ධාතු අටලොසද දැනගත්තා වෙනවා. ඉන්ද්‍රිය දෙවිස්සද දැනගත්තා අවබෝධ කළා වෙනවා. පටිච්ච සමුප්පාදයේද පිරිසිඳ අවබෝධ කරගත්තා වෙනවා. චතුරාර්ය සත්‍යයේද පිරිසිඳ අවබෝධ කරගත්තා වෙනවා. මේ මොන ධර්මතාවයක් විදර්ශනා කරලා කොතනින් අපි නිවන් අවබෝධ කරගත්තත් ඒ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නකොට මේ ධර්මතා සියල්ල ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙලා තමයි අපට නිර්වාණ ධර්මය අවබෝධ වෙලා මාර්ගඵල ලැබෙන්නේ, දුකෙන් නිදහස් වෙන්නේ. පින්වත්නි එහෙමනම් අපි කෙටියෙන් බලමු මේ ආර්ය සත්‍ය ධර්ම කතාව ඇතුළේදී මේ ස්කන්ධ පංචකය කියන්නේ මොකක්ද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පංච උපාදානස්කන්ධෝ තිස්ස වචනීයෝ කියලා. කවුරු හරි දුක්ඛාරි සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි බලමු මොකක්ද මේ පංචස්කන්ධය කියන්නේ කියලා ධර්මතා ස්වરૂපයෙන් කෙටියෙන්. වැඩි විස්තර, දීර්ඝ විස්තර පංච උපාදානස්කන්ධය පිළිබඳ දේශනා වෙන ධර්ම දේශනා මාලාවෙන් ඔබට දැනගන්න පුළුවන්. පින්වත්නි අපි දන්නවා පංචස්කන්ධය කියන තැන ස්කන්ධ පහක් තියෙනවා. මොනවද ස්කන්ධ පහ? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය හා විඥානස්කන්ධය කියලා. මේ ස්කන්ධ පහ ගත්තාම එයින් පළවෙනි එක තමයි රූපස්කන්ධය. මොකක්ද මේ රූපස්කන්ධය? හැම වෙලාවෙම එකසේ පැවැත්මක් නැතුව සීත උෂ්ණ ආදී හේතු කොටගෙන නැවත තිබූ ආකාරයෙන් වෙනස් ආකාරයකට හරි අභාවයකට හරි පැමිණෙන
ඕලාරික ධාතු සමූහයට තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. රූප සමූහය, රූප ගොඩ කියන එක තමයි රූපස්කන්ධය කියන එකේ තේරුම. රූපය, රූපස්කන්ධය කියන වචන දෙකේම අර්ථවල වෙනසක් නැහැ. එකම අර්ථයක් තියෙන්නේ. රූපය. එහෙම නැත්නම් රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. කතමංච භික්ඛවේ රූපං චත්තාරෝ මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති භික්ඛවේ රූපං කියලා උන්වහන්සේ වදාලා. මහණෙනි, කතමංච රූපං, රූපය කියලා කියන්නේ මොකක්ද? චත්තාරෝ මහා භූතා, සතරක් වූ මේ මහා භූතයෝය. චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං, සතර මහා භූතයන් නිසා හටගන්නා වූ, සතර මහා භූතයෝ උපාදාන කරගෙන පවතිනා වූ උපාදාය රූපයෝ කියන මෙන්න මේ සියල්ලට රූප කියලා කියනවා. පින්වත්නි, මේ මහ පොළව, ගස්ගල් පර්වත, ගංගා, ඇලදොල වශයෙන් මේ මහත්ව අපට පේන්න තියෙන, මේ ලෝකයේ මහත්ව පහළ වෙලා තියෙන දේවල් රූපයෝ වෙනවා. ඒවා මහා භූත කියලා කියනවා. ඒ මහා භූතයන් නිසාම හටගන්නා වූ, මහා භූතයන් එක්ක බැඳී පවත්නා වූ තවත් රූප 24ක් ධර්මයේ පෙන්නනවා. ඒ රූප හතරට තමයි උපාදාය රූපයෝ කියලා කිව්වේ. එතකොට මේ මහා භූත රූප හතරයි, උපාදාන රූප 20යි 24යි, ඔක්කොම රූප 28යි. ඒ රූප 28ට කියනවා රූපස්කන්ධය කියලා. ඒකෙන් මහා භූත රූප 4 මොනවද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන මේ ධාතු රූප 4. සත්ව ශරීරයේ ඒ වගේම ඔය බාහිර තියෙන ගස්වැල්, පර්වත ආදී වස්තු වල ඇති තද ගතිය, රළු ගතිය, මේක තමයි පෘථිවි ධාතුව. වඩා තද දෙයක් අපේක්ෂා කරලා අපි කතා කරනකොට, ඒ වගේම අඩු තද ගතියක් කතා කරලා එහෙම අපේක්ෂා කරලා කතා කරනකොට මේ පඨවි ධාතුවේ එක එක ස්වභාවයන් අපි කතා කරනවා. දැන් මෘදු බව, මොළොක් බව කියන්නේ පඨවි ධාතුවේම අඩු බවක් කතා කරනවා. ඝන ගතිය, රළු ගතිය කියන්නේ පෘථිවි ධාතුවේම මහත් භාවයක් කතා කරනවා. මේ කොහොම කතා කළත් ඒ හැමතැනින්ම කියවෙන්නේ පඨවි ධාතුව පිළිබඳවමයි. මේ පිළිබඳ වැඩි විස්තර පින්වත්නි අපි පංචස්කන්ධ ධර්ම දේශනාව ඇතුලේ සාකච්ඡා කරන හින්දා මම මෙහොම සරලව කොටින් ඔබට ධර්ම ස්වરૂපයේ මතක තියාගන්න තමයි මේ පංචස්කන්ධය පිළිබඳ මේ සරල පුංචි විස්තරය කරන්නේ. ඊළඟට පින්වත්නි, සත්ව ශරීරයේ මේ බාහිර වස්තු වලත් ඇති තෙත් ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතිය, මේවට කියනවා ආපෝ ධාතුව කියලා. ධාතුව කියලා කියන්නේ මේ පුංචි වස්තුවක් නෙවෙයි. ඒ වැగిරෙන ගතිය, ඇලෙන ගතියම තමයි ධාතුව කියන්නේ. ධාතුව කියන්නේ ස්වභාවය කියන එක. එතකොට ආපෝ ධාතුව කියන්නේ ආපෝ ස්වභාවය, ඇලෙන ස්වභාවය, වැగిරෙන ස්වභාවය කියන එක තමයි ඒකේ අර්ථය. ඊළඟට සිසිල් ගතිය, උණුසුම් ගතිය කියලා කියන්නේ තේජෝ ස්වභාවයට, තේජෝ ධාතුවට. පුම්බවන ගතිය, හැකිලෙන ගතිය, එහාට මෙහාට චලනය වෙන ගතිය කියලා කියන්නේ වායෝ ධාතුවට, වායෝ ස්වභාවයට. ලෝකේ යම්කිසි වස්තුවක් වෙනවා නම් ඒ සියල්ලම ඇති වෙලා තියෙන්නේ මේ මහා ධාතු 4 නිසා. එතකොට මේ මහා ධාතු 4 පවතින්නේ එකකට එකක් උපකාර වෙලා. පඨවි ධාතුව අනිත් ධාතු 3ට උපකාරයි. ආපෝ ධාතුව අනිත් ධාතු 3ට උපකාරයි.
මෙහෙම මේ ධාතු හතර එකකට එකක් උපකාර වෙමින් තමයි මේ ලෝකයේ පවතින වස්තු තුල මේ ධාතු හතර පවතින්නේ. යම් හේකින් ඉතිරි ධාතු තුනෙන් වෙන් වෙලා එක් ධාතුවකටවත් පවතින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සෑම වස්තුවකම මේ ධාතු හතර තියෙනවා. ඉතින් හැම වස්තුවකම මේ ධාතු හතර එක පමණට සමව තියෙනවත් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් කෙස් ලොම් නිය දත් සම්මස් ආදී මේ ශරීරයේ තියෙන වස්තු ගත්තාම බාහිරේ තියෙන ගස් ගල් පර්වත ආදී මේ බාහිර වස්තු ගත්තාම මේ වගේ පෘථිවි ධාතුව අධිකව පවතිනවා. ඒ වගේම ජලයේ තෙල් වර්ගවල ලහටු වර්ගවල ආපෝ ධාතුව අධිකව පවතිනවා. ඒ වගේම ගිනි රැස්වල හිරු රැස්වල සද රැස්වල ආලෝකයේ තේජෝ ධාතුව අධිකව පවතිනවා. සුලගේ දුමේ මේ වායෝ ධාතුව අධිකව පවතිනවා. මේ මහා භූත හතර මේ ධාතු හතර සුදුසු පරිදි පවතින තුරු මේ ලෝකය පවතිනවා. ඒ ධාතුන්ගේ අඩු වැඩි වීමෙන් මේ ලෝකය විනාශ වෙනවා. මිනිස්යාගේ ශරීරයේහි යම් හේකින් පඨවි ධාතුව අධික වුණොත් උස්සන්න වුණොත් ශරීරය දරදඬු වෙනවා. පඨවි ධාතුව අධිකව ආපෝ ධාතුව හීන වෙලා ගියොත් ශරීරය දූලි බවට පත් වෙලා විසිරීලා යනවා. පඨවි ධාතුව හීන වෙලා ආපෝ ධාතුව උස්සන්න වුණොත් මේ ශරීරය වැగిරිලා දිය වෙලා යනවා. තේජෝ ධාතුව අධික වුවොත් මේ ශරීරය ඉදිමෙන්න පටන් ගන්නවා. මොන වස්තුවක හරි යම් කිසි එක ධාතුවක් සම්පූර්ණයෙන්ම යම් හේකින් නැති වුණොත් ඊතුරු ධාතු තුනටත් පවතින්න පුළුවන් කමක් නැතුව ඒ වස්තුව ඒ මොහොතේම අතුරුදහන් වෙනවා. පින්වත්නි මේ කියපු කතාවෙන් මේ මහා භූත සතර පිළිබඳ යම් දෙයක් ඔබට දැනගන්න පුළුවන්. මේ මහා භූත සතර පිළිබඳව දීර්ඝ වශයෙන් අපි මේවා බාහිර ලෝකේ අපට හම්බ වෙන්නේ කොහොමද? මේවා විදසුන් නුවණින් අපි දකින්නේ කොහොමද? මේ කියන කාරණා සම්බන්ධව පංච උපාදානස්කන්ධය පිළිබඳ දේශනා වෙන දේශනා මාලාවේදී දැනගන්න පුළුවන්. දැනට මතක තියාගන්න මෙන්න මෙහෙම මේ ලෝකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මහා භූත හතරක් තියෙනවා. ඒ හතරෙන් තමයි මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ලෝකය නිර්මාණය වෙච්ච ලෝකේ ඒ මහා භූත සතර සුදුසු පරිදි සමව පවතින තාක්කල් මේ ලෝකේ පවතිනවා. ඒවා වෙනස් වීමෙන් උස්සන්න වීමෙන් මේ ලෝකේ විනාශ වෙනවා. යම් හේකින් මේ වස්තු වලින් එක රූපයක් හරි අතුරුදහන් වුණොත් අනිත් රූප තුනට පවතින්න බැරුව ඒ වස්තුව ඒ මොහොතේම අතුරුදහන් වෙනවා. ඉතින් මෙන්න මේකට තමයි මහා භූත රූප කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරා උපාදාන රූප 20ක් පිළිබඳව. ඒ උපාදාන රූප 20 ගත්තාම ඒකේ තියෙනවා ප්‍රසාද රූප 5ක්. මොනවද? චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, જીවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය කියලා ප්‍රසාද රූප 5ක් තියෙනවා. දැන් පින්වත්නි මේ මුළු ශරීරයම හැදිලා තියෙන්නේ මේ සතර මහා ධාතුවෙන්. ඒ සතර මහා ධාතුව තුලම වෙන් කරන්න බැරුව හරියට වතුරක දියවුණු කසායක් වාගේ ඒ සතර මහා ධාතුවේම පවතින ප්‍රසාද බවක් උපයක් තමයි මේ ප්‍රසාද රූප පහෙන් කතා කරන්නේ. ඒ මොනවද? පළවෙනි එක තමයි චක්සුර් ප්‍රසාදය. චක්සුර් ප්‍රසාදය කියලා කියන්නේ අපේ ඇහි කළු ඉංග්‍රියාව මැද මුං ඇටයක පමණ වූ උකුණු හිසක් පමණ වූ තට්ටු 7ක් තියෙන කුඩා ගුලියක් තියෙනවා. පොළොම් පිටක පැතිරිලා තියෙන තැවිරිලා තියෙන තෙලක් වාගේ ඒ ගුලියේ ඇතුළතත් පිටතත් සෑම තැනම පැතිරී පවත්නා වූ එක්තරා උපස්වභාවයක් තියෙනවා. කැඩපතක් ඉදිරියේ තියෙන වස්තුන්ගේ ඡායාව
ඒ හැටියටම කැඩපතේ පහළ වෙනවා වාගේ අපේ ඇස ඉස්සරහ තියෙන රූපවල ඡායාව ඒ ගුලිය නැත්තම් ඒ ගුලියේ තියෙන උපය මත පහළ වෙනවා. ගිනි පෙට්ටියත් ගිනි කූරත් එකට අතුල්ලපුවාම පෙර නොපැවති ගින්නක් හට ගන්නවා වගේ ඇසේ වුණු මේ උපය තුල රූප ඡායා පහළ වෙනකොට ඒ රූප ඡායාව දැනගන්නා වූ සිතක් ඒ උපයේම පහළ වෙනවා. ඒකට තමයි පෙනීම කියන්නේ. පෙනීම කියන ඒ රූප දක්නා සිතට ආධාර වෙන ඇසෙහි වූ ඒ උපයට තමයි චක්සුර ප්‍රසාදය කියලා කියන්නේ. ප්‍රසාදය කියන එකේ තේරුම සත්වයේ පුද්ගලයෙක් නොවන උපය කියන අර්ථයයි. පින්වත්නි, එතකොට මේ යන්තම් කිව්වේ මේ ඇස පිළිබඳ අපට දැනගන්න තියෙන කතාව අති දීර්ඝයි. මේ ඇස මෙහෙම සරල දෙයක් එහෙම නෙවෙයි, අති සංකීර්ණ වූ දෙයක්. ඒ වගේම මේ ඇසේ තියෙන ප්‍රසාද රූපය ගැන කතා කරන්න ගියොත් මේක අති සංකීර්ණයි. එක ඇහැක මෙවැනි ප්‍රසාද රූප කෝටි බිලියන ගාණක් තියෙනවා. ඇස් දෙකේ මේ ප්‍රසාද රූප කෝටි බිලියන ගාණක් තියෙනවා. එයින් එක ප්‍රසාද රූපයක තමයි එක වෙලාවක රූපය දැනගන්නා වූ ඒ සිත පහළ වෙන්නේ. මොන ඇහේද ඉස්සර වෙලා ප්‍රසාද රූපේද මේ චක්ක විඥානය පහළ වෙන්නේ, කොහොමද මේ කතන්දරය සිද්ධ වෙන්නේ, කොහොමද දකින්නේ කියන මේ කතන්දරය අති සංකීර්ණයි. ඒක අපි ආයතන ධර්ම පිළිබඳ කතා කරන දවසක තමයි කතා කරන්න සිද්ධ වෙන්නේ. මොකද ආයතන ධර්ම සම්මර්ෂණ විදර්ශනාව කියලා වෙනම විදර්ශනා භාවනාවක් තියෙනවා. ඉතින් ආයතන ධර්මයන් පිළිබඳ කතා කරන ධම් දේශනාවක තමයි කවදා හරි ඔය ඇස පිළිබඳ සංකීර්ණ විස්තරය අපට කතා කරන්න සිද්ධ වෙන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රසාද රූපය තමයි සෝත ප්‍රසාද රූපය. සෝත ප්‍රසාදය කියලා කියන්නේ අපේ මේ කන ඇතුලේ දුබුරු පැහැති සියුම් ලොම් ඇති මුද්දක් වාගේ ස්ථානයක ශබ්දයන්ගේ ඡායාව ඇතුල් වෙලා පහළ වෙන එක්තරා උපයක් තියෙනවා. ඒ උපය සමීපයේ ඇති වෙන ශබ්දයන්ගේ ඡායාව ඒ උපය තුල පහළ වෙනවා. ඡායාව පහළ වුණාම අර චක්කුල් ප්‍රසාදේ වාගේ ඒ ශබ්ද ඡායාව දැනගන්නා වූ සිතක් ඒ සෝත ප්‍රසාදයේ තුල පහළ වෙනවා. ඒකට තමයි අපි ඇසීම කියලා කියන්නේ. මේ ශබ්දය දැන ගැනීම එහෙම නැත්නම් ඇසීම කියන මේ දේ සිදුවෙන සිතට ආධාර වන ඒ කයේ තියෙන උපයට තමයි සෝත ප්‍රසාදය කියලා කියන්නේ. මේ සෝත ප්‍රසාදය ගත්තත් අති දීර්ඝ සංකීර්ණ විස්තරයක් තියෙනවා. මම හිතන්නේ සංකීර්ණම වූ විස්තරයක් මේ සෝත ප්‍රසාදය පිළිබඳව තියෙනවා. මොකද පින්වත්නි, මේ සෝත ප්‍රසාදයක් චක්සුත් ප්‍රසාදයක් කියලා කියන්නේ බාහිරේ තියෙන රූපයන්ගේ ඡායාව පහළ වීමෙන් දැනගන්නා වූ ආයතන ධර්ම දෙකක්. ඉතින් ඒ නිසා ඒකේ විස්තරය අති සංකීර්ණයි. මේ සංසිද්ධිය සිදු වෙන හැටි ඉතින් මේ පින්වතුන්ට ඒ ගැන දැනගන්න ඕන නම් ආයතන ධර්මයන් පිළිබඳ විස්තර වෙන ධර්ම දේශනාවකින් හෝ පතපොතකින් හෝ දන්න කෙනෙකුගෙන් හරි අහලා මේ සෝත ප්‍රසාදය හා සෝත ප්‍රසාදේහි ශබ්ද ඡායාව පහළ වෙන හැටි හා ඒ ශබ්ද ඡායාව හඳුනා ගන්න හැටි හා ඒව අර්ථයන් බවට පත් වෙන හැටි පිළිබඳ විස්තරය ඉගෙන ගන්නට. ඊළඟ එක තමයි ගාන ප්‍රසාදය. ගාන ප්‍රසාදය කියලා කියන්නේ අපේ මේ නහයේ ඇතුල් පැත්තේ එළුකුරයක් වාගේ ස්ථානයක ගඳ සුවඳ දෙක කාවැදීමට යෝග්‍ය වුණු ඒකේ ඡායාව හඳුන ගන්න උපයක් තියෙනවා. ගඳ සුවඳ දෙක ඒකට ප්‍රවිෂ්ඨ වුණාම ඒක හැදින ගන්නා වූ සිත ඒ උපය තුල පහළ වෙනවා. ඒ සිතේ පහළ වීමට තමයි අපි ආග්‍රහණය කළා කියලා ගඳ සුවඳ දැනගත්තා කියලා කියන්නේ. ඒ ගඳ සුවඳ දැනගන්නා වූ සිත ඉපදෙන්න ස්ථානය වුණු ඒ නහයේ තියෙන උපයට තමයි ගාන ප්‍රසාදය කියලා කියන්නේ. එතකොට මේ ඉව
ගාන ප්‍රසාදය සම්බන්ධවත් සංකීර්ණයි විස්තරයක් ආයතන ධර්ම කතාවේදී ඇතුළත් වෙනවා. ඉතින් ඒවා ඒන් දැනගන්නට මේ පින්වත් හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මම මෙසිතෙන් මතක් කරනවා. ඊළඟ ප්‍රසාද රූපය තමයි ජීවහා ප්‍රසාදය. ජීවහා ප්‍රසාදය කියලා කියන්නේ අපේ මේ දිවේ නෙළුම් මල් පෙත්තක අගවැනි සටහනක් තියෙන. දැන් මේ දිව අරගෙන ලම් කරලා බැලුවොත් දිවේ නෙළුම් මල් පෙතිවල අග වාගේ ගොඩාක් දහස් ගණනක් අපේ දිවේ තන්තු තියෙනවා. ඉතින් මේ නෙළුම් මල් පෙත්තක අග වාගේ සටහනක් ඇති ස්ථානවල මధుර, තිත්ත, පැණි රස ආදී මේ රසයන් කාවදින ඒ රසයන් ස්පර්ශ වෙන රසයන්ගේ රස ඡායාව දැනගන්න සමර්ථ වෙන උපයක් තියෙනවා. ඒ රසයන්ගේ ස්ථානයට පැමුණුනහම මේ රසයේ ස්ථානයට පැමුණුනහම මේ උපයට පැමුණුනහම ඒ රස හඳුන ගන්නා වූ සිතක් ඒ උපය තුළ පහළ වෙනවා. එතකොට තමයි අපි රස දැනගත්තා කියලා කියන්නේ. ඉතින් ඒ රස දැනගන්න සිතට ආධාර වෙන සිත පහළ වෙන්න උපකාර වෙන ඒ උපයට තමයි දිවේ තියෙන ඒ උපයට තමයි ජීවහා ප්‍රසාදය කියලා කියන්නේ. පින්වත්නි මේ ජීවහා ප්‍රසාදයේද ආයතන ධර්ම කතාවේදී එන අධ්‍යාත්මික ආයතනයක්. ඉතින් ඒ නිසා මේ ප්‍රසාද රූපය ආයතන කෘත්‍ය කරන්නේ කොහොමද? එතනදී දුක සකස් වෙන්නේ කොහොමද? සසරට බැඳෙන්නේ කොහොමද කියන කතාව කතා වෙනවා. ඉතින් ඒ නිසා ආයතනයක් පිළිබඳ විස්තර වෙන දේශනාවකින් ඒ පිළිබඳ ඉගෙන ගන්නට හැමදෙනාටම උත්සාහවත් වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඊළඟ එක තමයි පින්වත්නි කාය ප්‍රසාදය. කාය ප්‍රසාදය කියලා කියන්නේ ඒ වස්තු වල ඇති තද බව, මොළොක් බව, රළු බව, සැහැල්ලු බව, සිසිල් බව, උණුසුම් බව, මෙන්න මේ ආදී ස්පර්ශයෝ ගැටෙන කාවදින එක්තරා සෝදාහයක් එක්තරා උපයක් මේ ශරීරයේ හැමතැනම පැතිරිලා පවතිනවා. ඒක ඔය හිස කෙස් වල, ලොම් වල, නිය වල, ඒ වගේම ඔය වියලි සම අපේ බඩේ ආහාර පැසවන පාචක ගින්න තියෙන ස්ථානයේ හැර ශරීරයේ හැම තැනම පැතිරිලා පවතිනවා. ඉතින් ශරීරයේ කොතන හරි ස්පර්ශයක් වුණු ගමන්ම ඒ ස්පර්ශයේ ස්වභාවය දැනගන්නා වූ සිතක් එතන පහළ වෙනවා. ඒ සිත පහළ වෙන්න උපකාර වෙන ආධාර වෙන ඒ ශරීරයේ හැම තැනම පැතිරිලා පවතින ස්වභාවයට තමයි කාය ප්‍රසාදය කියලා කියන්නේ. මේ කාය ප්‍රසාදයත් ඊතා සංකීර්ණ වූ ආයතන ධර්මයක්. ඒ ආයතන ධර්මයේ පිළිබඳව ආයතන කෘත්‍ය සිදුවෙන හැටි පිළිබඳව ඒ වගේම මේ ශරීරයේ කාය ප්‍රසාදයට වස්තු වෙන සතර මහා ධාතුව පිළිබඳව පින්වත්නි ලොකු දීර්ඝ විස්තරයක් එනවා. ඉතින් ඒවා ආයතන ධර්ම පිළිබඳ දේශනා වෙන සඳහන් වෙලා තියෙන පතපොතින් දැන ඉගෙන ගන්නට මේ පින්වත් හැමදෙනා උත්සාහවත් වේවා කියලා මම ආශිර්වාද කරනවා. මොකද මේ ආර්ය සත්‍ය ධර්ම කතාවේදී මේ හැම දෙයක්ම විස්තර කරගෙන ඒ හැම තැනම දුක උපදින හැටි පෙන්නගෙන ගියොත් මේ දුක්ඛාරි සත්‍ය කතාව තව අවුරුදු 2-3කටවත් ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ ආයතන ධර්මයන් පිළිබඳ තියෙන දීර්ඝ විස්තර සියල්ල අතහැරලා මේ යන්තම් පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන දීර්ඝ විස්තරත් අතහැරලා යන්තම් මේ ප්‍රසාද රූප ටික පෙන්නගෙන ඉන්නේ. ඒවා දුකක් වෙන්නේ කොහොමද? දුක හටගන්නේ කොහොමද? තණ්හාවෙන් මේ කාය ප්‍රසාදයේ කියන ආයතන ධර්මය හරහා දුක උපද්දවන්නේ කොහොමද? සසර හදන්නේ කොහොමද කියන කාරණාව පින්වත්නි ඔබට ආයතන ධර්ම පිළිබඳ දේශනා වෙන දේශනාවකින් හෝ පතපොතකින් දැන ඉගෙන ගන්න සිද්ධ වෙනවා. එහෙමනම් පින්වත්නි අද දවසේ අපි වටිනා කරුණු කීපයක් ඉගෙන ගත්තා. මම මේ දේශනාව අද මෙතනින් නවත්තනවා. හේතුව අද දහම් කරුණු ගොඩක් ඉගෙන ගත්තා. දහම් කරුණු ගොඩාක් වුණාම මනසට දාගන්න අමාරුයි.
ඉතින් අපි කරුණු පහක් දහම් කරුණු පහක් ඉගෙන ගත්තේ මොනවද? ප්‍රසාද රූප පහ පිළිබඳ ඉගෙන ගත්තා. ඒ වගේම තව කරුණක් ඉගෙන ගත්තා සතර මහා ධාතුව පිළිබඳ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛාර සත්‍ය ධර්ම දේශනාවේදී මේ පංච උපාදානස්කන්ධයම තමයි දුක කියලා කියන්නේ. එයින් එහා දුක කියලා වෙන දෙයක් නැහැ. ඒකම තමයි දුක කියන්නේ කියලා පෙන්නපු බවත් ඉගෙන ගත්තා. එහෙමනම් දුක පිරිසිඳ දකින්නවා කියන්නේම පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකින්නවා කියන කතාව. දුක්ඛාර සත්‍ය පිරිසිඳ දකින්න නම් මේ පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකින්න ඕනේ. එතකොට තමයි පින්වත්නි අපට මේ දුක මොකක්ද කියන කාරණාව දැනගන්න පුළුවන් වෙන්නේ, පිරිසිඳ දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට අපි පිළිවෙලින් මේ ස්කන්ධ පංචකය දැනගන්න ඕනේ. ඒ ස්කන්ධ පංචකය දැනගත්තට වැඩක් නැහැ. දැන් මේ රූපස්කන්ධය දැනගන්නකොට දැන් මම ස්කන්ධ කතාවේදීත් මේ රූපස්කන්ධය ගැන තමයි කියන්නේ. ආයතන ධර්ම ගැන කියන්නේ නැහැ. ඒ පංචස්කන්ධ කතාවේදී ආයතන ධර්ම ගැන විස්තර කරන්න ගියොත් ඒක වෙනම දේශනාවක් වෙනවා. දැන් පංචස්කන්ධය පිළිබඳ විස්තර වෙනකොට මේ කාය ප්‍රසාදය කියන්නේ මොකක්ද? ඒ කාය ප්‍රසාදයට අපි තණ්හාවෙන් බැඳෙන්නේ කොහොමද? ඒක උපාදානයක් කරගන්නේ කොහොමද කියන කාරණාව පෙන්නනවා මිසක මේ කාය ප්‍රසාදයේ ආයතන කෘත්‍ය වෙලා සසර හදන හැටි පිළිබඳ විස්තරයක් කරන්නේ නැහැ. පින්වත් ඒක ආයතන ධර්ම පිළිබඳ වෙනමම දීර්ඝ විස්තරයක් හින්දා. ඉතින් මේ විස්තර ඔබ සියල්ල දැනගන්න අවශ්‍යත් නැහැ. මේ මොකක් හරි එක ක්‍රමයකින් දැනගත්තාම සසර දුක් ගිනි නිවන්න ඇති. හැබැයි ඉතින් මේ හැම ක්‍රමයෙන්ම දැනගන්න පුළුවන් නම් ප්‍රඥාව ගොඩාක් ඇති කරගන්න, ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න ඒක උපකාරයි. ඒ නිසා තම තමන්ගේ ඥාන මට්ටමින්, දැනුම් මට්ටමින්, හැකියාව මට්ටමින් මේ හැම ආකාරයේ මේ කියන්නේ ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන්, පටිච්ච සමුප්පාද වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් මේ ධර්මතා ටික දැනගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් ඔබට එහෙම අවස්ථාවක් නැත්නම් අඩුම මේ ජීවිතේ එක ස්වභාවයකින් හරි එක ආකාරයකින් හරි මේ කාරණය දැනගන්න ඕනේ. එක්කෝ පංචස්කන්ධ වශයෙන් දැනගන්න ඕනේ, නැත්නම් මේ ආර්ය සත්‍ය ධර්ම වශයෙන් දැනගන්න ඕනේ, නැත්නම් ආයතන ධර්ම වශයෙන් දැනගන්න ඕනේ. කොහොම හරි මේ එක ක්‍රමයකින් මේ ධර්ම කතාව දැනගන්න ඕනේ. එහෙම දැනගෙන තිබීම ඔබට මගඵල නිවන් ලබන්න ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඉක්මනින් මගඵල නිවන් ලබන්නට සසර මොන ධර්මයක් අනුව ඔබ භාවනා කරලා සිත පුරුදු කරලා තියෙනවද කියන කාරණාව දන්නේ නැති හින්දා මේ හැම ආකාරයෙන්ම Tamanට අවස්ථාවක් තියෙනවා නම්, හැකියාවක් තියෙනවා නම් මේ ධර්ම ස්වභාවයන් ඉගෙන ගන්න. එතකොට මොන විදිහේ ධර්ම දේශනාවක් අහලා වුණත්, මොන විදිහේ විදර්ශනාවක් වඩලා වුණත්, මොන විදිහේ ධම්මනසිකාරයක් කරලා වුණත් ඔබට සසරින් මිදෙන්න පුළුවන්කම ලැබෙන හින්දා. පින්වත්නි, එහෙමනම් අද දවසේ මේ පින්වත් හැමදෙනාම මේ දුක්ඛාර සත්‍ය ධර්මයේ, ආර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව මේ ධම් දේශනාවට සවන් දීලා ජනිත කරගත්තු මහානුභාව සම්පන්න කුසල් ධර්මයන්ගේ ආනුභාවයෙන් ඔබ හැමදෙනාටම මේ පරම ගම්බීර ධර්මය අතමුලක්සේ අවබෝධ කරගෙන සංසාර සාගරයෙන් එතරව අමා මහ නිවනින් සැනසෙන්නට මේ බුදුබණ ටික අහපු කුසලය හේතු උපකාර වේවා කියලා අපි මෙසිතෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ ධම් දේශනාව තුළින් අපි ජනිත කරගත්තු කුසලය අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක්ව නිරෝගීව සසුන් ගුණ පිළිවෙත් පුරා නිවන් පුර වඩින්නට පාරමී ධර්මයක් උපකාර වේවා කියලා අපි පින් දෙනවා. සියලු කල්යාණ මිත්‍ර ගුණ ඇති උතුමන් වහන්සේලාටත් සසර දුක් ගිනි නිවන් පුර වඩින්නට මේ පින් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ දිනවල ඉතා ශීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා වදුරෙන් අපේ මාතෘ භූමියත්, අපේ මව්පියවරු,
ඒ වගේම ඥාතිවරු සහෝදර සහෝදරියෝ ලංකාවේ ජනතාව ආරක්ෂා වේවා මාතෘ භූමියක් ජනතාවත් චිරාත් කාලයක් සුරකේවා කියලා අපි මෛත්‍රී කරමු. ඒ වගේම අපි ජීවත් වෙන මේ ඩුබායි දේශයත් මුළු මහත් ලෝකයටමත් මේ කොරෝනා වතුරෙන් අත මිදලා සැනසෙලිදායක භාවයටපත් වෙන්න, සිත සාන්තිය සැනසෙල්ල උදාපත් වෙන්න අපේ සිතේ ඇති වෙච්ච මේ දහම් ශක්තිය උපකාර වේවා කියලා අපි මෛත්‍රී කරමු. ඒ වගේම අපේ මේ ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ දායක කාර්යකාදී පින්වත් හැමදෙනාටම අපේ සභාපතිතුමන් ඇතුළේ දායක මණ්ඩලයේ හැමදෙනාටම සිව්පස දායක කාර්යකාදී හැමදෙනාටම මේ පින්බිය පවත්වන්නට නම් අයුරින් උදව් උපකාර කරන හැමදෙනාටම සංඝ උපස්ථාන කරන හැමදෙනාටම මේ උතුම් පින් මේ බුදු පෙරහැරේම අතනු හැර නිවනටම යා ගන්නට පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි මේ රැස් කරගත්තු මහානුභාව සම්පන්න කුසලය ඔබ අපි හැම දෙනා නමින් මියගිය අපේ ඥාතීන්ටත් අහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයටත් එකසේම අනුමෝදන් වේවා. ඒ හැම දෙනාටම සාන්ත නිවන් සැනසෙල්ල දක්වාම යා ගන්නට මේ පින් උපකාර වේවා කියන මෙසිතෙන් අපි රැස් කරපු පින දෙවියන්ට ඥාතීන්ට ගාථා කියලා අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. හොඳයි, අද මේ උතුම් ධම් දේශනාව ශ්‍රවණය කරන්න මේ අන්තර්ජාලය හරහා සහ සම්බන්ධ වුණු අපේ මව්පිය දූ දරුවෝ ඔබ හැම දෙනාටම ඒ වගේම පසුව නමුදු මේ උතුම් දහම් දේශනාවන් ශ්‍රවණය කරන අපේ සත්පුරුෂ මව්පිය දූ දරුවෝ ඔබ හැම දෙනාටම නිදුක්ව නිරෝගීව සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු මුදුන්පත් කරගෙන කරන කියන රැකී ආරක්ෂා කටයුතු වල තියෙන බාධක සියල්ල දුරු කරගෙන සුවසේම සතවර්ෂාධික කාලයක් ආයු විඳගෙන සුඛ ප්‍රතිපදාවෙන්ම සුවෙන්ම අමා මහ නිවන් සැනසෙල්ල දක්වාම මේ පරම ගම්බීර ධර්මය අවබෝධ කරගෙන යා ගන්නට ශක්තිය බලය වාසනාව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය මේ පින්වතුන් අතහැර නොයන හුස්ම පොදක් සෙවණැල්ලක් සේම උදාපත් වේවා සැලසේවා කියන මෙසිතෙන් මහ සගරුවන වෙනුවෙන් ආශිර්වාද අභිෂේචන පවත්වනවා වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සුපත්